අයිවන් සුබ දවසක් හද 4 පැය තුලදී අපි මේ සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් කතා කරන්න. දැන් ඔයා දන්නවා අපි බොහෝ දේවල් පිළිබඳව කතා කරනවා කියලා. නෑ ලංකාවේ මේ කලාව ගැන කතා කරාම අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. අද අපි හිතුවා එහෙම තවත් එක් ඉසව්වකට යන්නට ඕනේ කියලා. මම දන්නවා අනිවාර්යෙන්ම මේකට ආස කරනවා එහෙම නැත්නම් ප්‍රිය කරනවා කියලා. සාමාන්‍ය ලංකාවේ නාට්‍ය ගැන කතා කරා. අපි ගොඩක් වෙලාවට ගෙදරට වෙලා නාට්‍ය බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ටීවී කියන්නේ ඩ්‍රාමා එකක් බලනවා. එහෙම සරල විදිහට කිව්වොත්. හැබැයි නාට්‍ය ගැන කතා කරාම නාට්‍යයේ විවිධ ප්‍රභේද තියෙනවා. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය ගැන කතා කරාම අපි දන්නවා මේ වේදිකාවෙනුත් එහාට ගිහිල්ලා ජනතාව අතරටම මේ නාට්‍ය කලාව අරගෙන ගියපු තවත් සම්ප්‍රදායක් තියෙනවා මේ වීදි නාට්‍ය. වීදි නාට්‍ය ගැන කතා කරද්දී අපේ රටේ ඉතාමත් සුවිශේෂී සලකුණක් තියපු කෙනෙකු ඉන්නවා. ඔහු විශිෂ්ටයෙක්. ඒ නිසා තමයි ඔහු පිළිබඳව අදටත් කතා බහ කරන්නේ. ඒක තමයි ගාමිණී හත්තේටුතුම. මේ ශූරින් පිළිබඳව අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් එතුමන් නියෝජනය කරමින් අද දවසේදී මේ ස්ථානට පැමිණලා ඉන්නවා ගාමිණී හත්තේටුතුම ශ්‍රී ලංකා විවෘත වීදි නාට්‍ය කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමේ සමාජිකයන් කීප දෙනෙක් එක්ක අද නාට්‍ය ගැන පොඩ්ඩක් කතා කරන්න හදන්නේ. යම් එහෙනම් අපි වීදියට මේ වීදියේ නාට්‍ය බලන්නයි හදන්නේ. අද අපිත් එක්ක ඉන්නවා චමරු පතේර නායකවා. ඒ වගේම තමයි චතුරංග පෙරේරා අයවා. මෙන්න මේ දෙන්නත් එක්ක ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඉන්නවා. අපි ඔවුන්ත් සමගින් කතා කරනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ හැකියාවනුත් අද දවසේ බලනවා. චමරු මේ අද මේ අපි හම්බ වෙන එක විශේෂත්වයක් තියෙනවානේ. අපි ඒක ගැන පොඩ්ඩක් කියලා. මොකද ඔබේ ගුරුතුමා ගැන අපි කතා කරන්න ඕනේ. එතුමා අප අතරින් වෙන්ව ගිහිල්ලා මේ වන විට වසර 10ක් වගේ වෙනවා. ඔව්. ඔව් විතරම ආචාර්ය හත්තොටුගමයන් 2009 ඔක්තෝබර් මාසේ 29 වෙනිදා අපි වියෝ වෙනවා. ඉතින් දැන් අවුරුදු 10ක් සම්පූර්ණ වෙන්න නියමිතයි. එතුමා අපෙන් සමු අරගෙන එපමණක් නෙවෙයි එතුමා විසින් පුරෝගාමීත්වය දුන්නු වීදි නාට්‍ය කලාව 1974 ආරම්භ වෙලා දැන් මේ වෙනකොට අවුරුදු 45ක් අඛණ්ඩව මේ රටේ මේ නාට්‍ය වීදි නාට්‍ය පෙන්වපු කණ්ඩායමක් විදිහට ඒ ගමනත් ඇවිල්ලා තිනවා. ඉතින් අපි මේ ඉදිරි කාලය එතුමාව අපේ ගුරුතුමාගේ සැමරුම් කාලය සීමාව විසින් නම් කරනවා. තව විශේෂත්වයක් තමයි නොවැම්බර් මාසේ 30 එතුමාගේ උපන්දින. ඉතින් අපි සැමරුම් කාල සීමාවක් විදිහට නම් කළා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ කාලේ අපේ කණ්ඩායමට මේ නාට්‍ය කලාවට ආදරය කරන විශාල ගෝලබාල ප්‍රමාණයක් එතුමාගේ ශිෂ්‍යයෝ ඉන්නවා. අපි හැමෝටම ඉතා වැදගත් කාලයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. චමරු දැන් අපේ යාල් ටීවී විශේෂයෙන්ම මේ යාපනය ත්‍රිකුණාමලය ඒ වගේ ප්‍රදේශවල බොහෝ ජනතාවක් විශේෂයෙන්ම මේ ද්‍රවිඩ ජනතාවත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ සංහිඳියාවත් එක්ක යන ගමනනේ. ඔව්. ඉතින් ඒගොල්ලන්ට තේරෙන විදිහට ඒගොල්ලන්ට හැඟෙන දැනෙන විදිහට අපි මේ වීදි නාට්‍ය පිළිබඳව කතා කරන්න ඕනේ. ඇත්තටම වීදි නාට්‍ය කියන්නේ මොකක්ද කියලා කිව්වොත්. ඔව් මෙතන දැන් ඔබ කිව්වාගේ මේ උතුරේ අපි ද්‍රවිඩ සහෝදරවරුන්ට වීදි නාට්‍ය විශේෂ නැහැ. ඒ කියන්නේ උන්ට බොහොම සමීපයි. අරුමයක් නෙමෙයි. ඔව්. මොකද මේ අපි ඔය නාටකම්මගේ නාට්‍ය කලාවන් පටන් ගන්නෙත් ඔය වීදි නාට්‍ය හරහා. ඔය තිරුක්කුත්තු කියන වීදි නාට්‍ය විශේෂය අදටත් උතුරේ ජනප්‍රිය නාට්‍ය විශේෂයක්. අපිත් ගිහින් ඒ නාට්‍ය පෙන්ලා තියෙනවා. මේ ඉතින් අර වීදි නාට්‍ය කියන්නේ මොකක්ද කියලා පොදුවේ අර්ථයක් ගත්තොත් එහෙම කවුරුත් මේක මේ අර්ථකථනය කළා නැහැ. වීදි නාට්‍ය කියන නම නිසා මේක පාරේ පෙන්න නාට්‍ය විශේෂයක් විදිහට සලකනවා. නමුත් ඒකේ ඇත්ත කතන්දරේ ඊට එහා ගිය එකක්. අපේ දැන් අපේ කණ්ඩායම නම් කරන්නේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම. මේ ඔය නම Wayside and Open Theatre Troupes කියලා නිහාල් රත්නායක කියන මේ පුවත්පත් කලාවේදියා තමයි මේක පත්තරයක මුලදී ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේක වීදි නාට්‍ය කියන නමින් ජනප්‍රිය වුණාට ඕනෑම අවකාශයක් ජනතාව රැස්වියගේ මිනිස්සු නාට්‍ය බලන්න පුළුවන් ඕන තැනක අපි නාට්‍ය පෙන්නනවා පෙන්නලත් තියෙනවා. උදාහරණයක් විතර කෝච්චිය මේ නැවතිලා මහ කැලයක් මැද්දේ කෝච්චි පෙට්ටියේ අපි නාට්‍ය පෙන්නනවා. එතකොට එහෙම වැඩබිම් ආගමික ආයතන සිද්ධාස්ථාන එහෙම නැත්නම් පාසල් රංගශාලා නෙළුම් පොකුණ ඇරෙන්න ලංකාවේ හැම රංගශාලාවකම අපි පෙන්නලා තියෙනවා. හැබැයි අපි ශාලාවට සීමා වෙන්නේ නැහැ. සරලව කිව්වොත් ජනතාව රැස් විය හැකි ඕනම තැනක රැස් කළ හැකි ඕනම තැනක අපිට නාට්‍ය පෙන්වන්න පුළුවන්. ඒක තමයි මේ අපි ජනප්‍රිය අර්ථයෙන් වීදි නාට්‍ය කියලා එතන කියන්නේ. ඇතර ඒක තමයි මේ අපි නොදන්නවාට සමහර අය මේ වීදි නාට්‍ය වලට මහ පිරිසක් ඉන්නවා. හරි
රුචිකත්වයක් ඒ කියන්නේ ආසාව මේක නරඹන අවස්ථා තියෙනවා මේ චතුරාර්ය මේ දැන් වීදි නාට්‍ය ගැන කිව්වනේ මෙහෙම කතාවක් දැන් මේ වීදි නාට්‍ය වලට තැනක් නොතැනක් නැහැ ඕනම තැනක වෙන්නන්න පුළුවන් දැන් අපි කිව්වොත් එම මේ මිනිස්සුන්ගේ සිතුවිලිත් එක්ක සමහර වෙලාවට ඒගොල්ලන්ගේ මේ පරිසරයේ තියෙන ටිකක් දුක්මුසු පරිසරයක් එහෙම නැත්නම් සතුටුදායි ඒකට ගැලපෙන්නත් ඕන පුළුවන් නේද ඔව් එහෙම කරන්නත් පුළුවන් වීදි නාට්‍ය කියන්නේ දැන් භාෂාවක් තිබ්බ අපි පාවිච්චි කරාට වීදි නාට්‍ය කියන එක ඕනම භාෂාවක එක්කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. සහ පරිසරය අදාළ වෙන්නේ නැහැ. අපි හැම පරිසරයකම කරනවා. මොකද අපිට හම්බ වෙලා තියෙනවා සමහර තැන්වල අපි කරන්න ගියාට පස්සේ නාට්‍ය අවුරුදු එක්තරා අපි මාතර ප්‍රදේශයක කරාට පස්සේ අවුරුදු 52ක පුද්ගලෙක් අපිට කියනවා මේ ජීවිතේටම නාට්‍යයක් බැලුවමයි කියලා. ඒකට එහෙම අපිට ප්‍රතිචාර හම්බ වෙනවා. සමහරකින් කියන්නේ ජීවිතේටම අදටත් ඉන්නවා ලංකාවේ හැම තැනකම නාට්‍ය නොබලපු අය. අපි මේ මිනිස්සු ළඟට ගිහිල්ලා මේ කරන දේෙන් අපිට ලැබෙන ප්‍රතිචාරات එක්ක අපි මාර ආත්ම තෘප්තියක් ලබනවා. ඒ දේ ගැන අපිට සතුටු වෙයි. හරි ලස්සනයි අර කතාව මාර. ඒකත් මාරයි ආ. හරි එහෙම මාරයි කියලා හිතනවා අපි මේ පොඩි මේගොල්ලන්ගේ ආරම්භක අපේ තේමා ගීතය නේ. චුට්ටක් ගැන කිව්වොත් මේක යුද විරෝධී ගීතයක්. මේක එන්නේ ඇත්තටම මේ 60 ගණන් වල අග ඇමරිකාව වියට්නාමයට විරුද්ධව බොහොම දරුණු විදිහේ යුද්ධයක් ගෙනියනවා. ඒකෙදි වියට්නාමයේ මිනිස්සු විතරක් නෙවෙයි ඇමරිකානු සොල්දාදුවෝ 20-30ක් විතර මැරුණා. ඒ මලකඳන් තමන්ගේ රටට එනකොට තමයි ඒ රටේ මිනිස්සුන්ගේ ඇස්පෑ දෙන්න ගත්තේ මොකද්ද මේ යුද්ධය. ඒ වෙලාවේ ඇමරිකාවේ හිටපු මිනිස්සු කලාකරුවෝ බුද්ධිමතුන් සාමාන්‍ය ජනයා තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව ඇමරිකාවේ ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සා. ඔය බුෂ්තියට කියලා ඒ කාලේ මේ සැඟවි පඳුරු අස්සේ ඇඟිලි ඉඳලා එළියට පැනලා ටක් ගාලා නාට්‍යයක් පෙන්නලා හැංගෙන කණ්ඩායම් එමෙ මිටියා. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ මේ අපේ කතන්දරයට අදාළ වෙන්නේ මයිකල් ජැක්සන්ට කලින් ලෝකෙ හිටිය ජනප්‍රියම පොප් ගායකයා තමයි බොබ් ඩිලන්. එයා තමයි ජනප්‍රිය ලෝකේ කිරුළ දරාගෙන හිටියේ. බොබ් ඩිලන් පාරට බහිනවා මේ අපි කියන ගීතය ගායනා කරගෙන. Blowing in the Wind කියන ගීතය. අපි මේ ගීතය අපේ තේමා ගීතයක් විතර භාෂා තුනෙම මට ද්‍රවිඩ සහෝදරවරු ද්‍රවිඩ ජනතාව කවුරුත් නැති තැනක වුණත් අපි මේ අපේ ද්‍රවිඩ භාෂාවෙනුත් නියත වශයෙන්ම මේ ගායනයක් සිද්ධ කරනවා. ඒක තමයි මේ අපි තේමා ගීතයේ විදිහට තේමා ගීත කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් Blowing in the Wind කියන යුද විරෝධී ගීතය ගායනා කරනවා. එහෙනම් අපි මුලින්ම ඒ තේමා ගීතය බලලා ඉමු. How many roads must a man walk down before you can call him a man? Yes, and how many times must a cannonball fly before they are for a man? The answer, my friend, is going in the wind. The answer is going in the wind. Indiseku weavata suduseku wannata mahamanchiya karana karannada. Indiseku weavata suduseku wannata mahamanchiya karana karannada. Sudahanda sadahanda puran karannata vedi murakiya pattu karannada. Sudahanda sadahanda puran karannata vedi murakiya pattu karannada. Siriduru atte amana sulage mai yaluve amana sulage mai manidanna avadadage ettadi virika kadakkalum yuddati sattati nirata vida ettadi guluka vedikkalum adil varuda maadugane nannane adivarada kaatu udade ayaya adivarada kaatu udade. හොඳයි තේමා ගීතය බලලා අපි ආයෙත් මේ කතා බහට එකතු වෙනවා මේ ඇත්තටම මේ
වීදි නාට්‍ය පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම චමරු මේ සමහර අය හිතනවා මේ වීදි නාට්‍ය ගොඩක් දුප්පත්ද. අර තේම නාට්‍ය සංකල්පයක් තියෙනවා පුවර් තියටර් කියලා තියෙනවා. හැබැයි මේ පුවර් තියටර් කියන්නේ දැන් මේ පොසත්කම කොහොම මනිනවද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා නාට්‍ය කලාවේ පොසත්කම මනින්න ඒකට දරන බරපැනත් එක්ක වියදමත් එක්ක. මොනතරම් ලස්සන කොස්ටියුම් වියදම් කරපු කොස්ටියුම්. කොච්චර මේකප් ලයිටිං ඒ කියන්නේ මේ අනුශාංගික අංග. දැන් වීදි නාට්‍ය ගත්තාම අපි එලිමහනේ සමහරලාට දවල් වෙලා ඒතකොට අපි ලයිටිං ඕනේ නැහැ. ලයිටිං ඕනේ නැහැ කියන්නේ මේකප් ඕනේ නැහැ. මේක අංග රචනය අවශ්‍ය නැහැ. සමහර සරල කොස්ටියුම් අපි බලන්නේ මේක හැබැයි අර්ථය හා රසය කියන එක ගැන අපි ඉතා සැලකිලිමත්. මිනිසුන්ට මුල ලැබෙන අර්ථය සහ රස වින්දනය. හැබැයි මේක වෙන ආරක්. මේ වීදි නාට්‍ය කලාව අපි සම්මත නාට්‍ය වේදිකා නාට්‍ය කලාවේ එක්ක තියලා බර තිබ්බොත් එහෙම ඔව් එහෙම වියදනුත් නැහැ. ඒ જાතිය සුපර්ස්ටාර්ස්ලත් නැහැ. එහෙම කතන්දරයක් තියෙනවා. හැබැයි අපි නළුකාරය ඇතුලේ පුහුණුව ඇතුලේ නළුකාරය ඇතුලේ රූපණ වේදිය ඇතුලේ ඒ කියන ඔය කාරණා අපි හදාරනවා පුළුවන් විදිහට අපි ඒවා පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ වඩාත්ම මේ පරිශනාත්මක නාට්‍ය පිළිබඳව කතා කරොත් අපි අත්තරගමයන් සාමේ විවෘත වීදි නාට්‍ය ගන්නායම ගොඩක් ලංකාව ඇතුලේ ලොකු සේවයක් නිහඬ විදිහට සිද්ධ කරලා තියෙනවා. නමුත් අර සම්මත ඇකඩමික් කතා බහ ඇතුළට මේවා ගැනින්නේ නැහැ. ඒ හේතුව මම හිතන්නේ අපි කතා කරන්න අවශ්‍ය නැහැ. කොහොමද හැබැයි මං හිතන්නේ මේ එහෙම දුප්පත්කමක් අපිට නම් දැනෙන්නේ අපි බොහොම ජනතාව ලබන රසවින්දනයේ පොසත්. හැබැයි ඔය පොසත් කියන නාට්‍ය කලාව වෙනත් කලාවන් උන්ට අවශ්‍ය ප්‍රේක්ෂකාගාරයත් අපි නොදුනොත්ම ලෑස්ති කරලා දෙනවා. මොකද අපි වීදි නාට්‍ය බලලා උත්තේජනය වුණු තරුණයෝ තරුණ පිරිස් සමහරවිට මේ කලාවට යොමු වෙනවා. වැඩිහිටියෝ මෙයා ජීවිතයේ අවසාන භාගයේ පවා නාට්‍ය බලලා අපි සමහර වැඩ නාට්‍ය වලට එන අය මේ මෙතනට එකතු වෙනවා. වෙන පොසත්කමක් වීදි නාට්‍ය ඇතුලේ තියෙනවා කියලා විශ්වාසයි. පුංචි බාධා කියලා දෙන්න කාට හරි උත්තර දෙන්න පුළුවන්. එතකොට ඔය දැන් අපි දන්නවනේ සමහර නාට්‍ය සම්බන්ධයෙන් කතා කරත් මේ මූලික සංකල්ප ටිකක් තියෙනවනේ සතර අභිනය. ඒ වගේ දේවල්. ඒවා ඕගොල්ලන්ගේ නාට්‍යයට එකතු කරගන්නවද නැත්නම් මේ මූලිකාංග තියෙනවද මේ නාට්‍ය? දැන් මෙහෙමනේ. දැන් නාට්‍ය කලාවේ මූලිකාංග ඔක වෙන ප්‍රශ්නයක් වෙන විදිහට. දැන් ඇත්තටම නාට්‍යයකට මොනවද ඕනේ? නාට්‍යයක් කරන්න අපි විශ්වාස කරන විදිහට නාට්‍යයක් සම්පූර්ණ වෙන්න අවශ්‍ය ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනේ. නළු නිළිය ඕන රංග භූමියක් ඕන. අනිත් කාරණා ද්විතීයයි. දෙවෙනි මම විශ්වාස කරන විදිහට. එතකොට පිටපතක් අධ්‍යක්ෂණ කාර්ය ඒවා අපි සිද්ධ කරගන්නවා. ඊට අමතරව දැන් සමහර උදාහරණයක් විදිහට අපි හිතමු මේ එක බොහොම සරල මේ යටිකය ඇඳුමක් පමණක් ඇඳගත්තු දෙන්නෙක්ගේ සිදුවීමක් නම් අපි මේ නාට්‍යෙ රඟ දක්වන්නේ එච්චරයි නෙවෙයි. ඒක නිසා වීදි නාට්‍ය ඒ අත්‍යවශ්‍යතාවයන් ටික තියෙනවා. මේ මූලිකාංග ඊට අමතරව අපි අවස්ථානුකූල අපි මේ සංචාරක නාට්‍ය කණ්ඩායමනේ තැනින් තැනට යනවා බස් වල අවුෙච්ච වාහනයක එල්ලීලා. හරි. එතකොට අපිට ගෙනියන්න පුළුවන් ඔය බෑග් එක දාගත්තු රෙදි කෑලි කීපයක් සමහර රංග භාණ්ඩ අපි අවස්ථානුකූලව පාවිච්චි කරනවා. හැබැයි අපි සමහර යන පළාත්වල අපිට ඕන වුණොත් වෙන විදියක දෙයක් අපි අවතින් හොයා ගන්නවා. අපිට වඩා වැදගත් වෙන්නේ මිනිසුන්ගේ ඇස රැවටීම නෙවෙයි ඇස සහ මනස පිනවීම. ඒකට අවශ්‍ය දේවල් අපි නාට්‍ය ඇතුලේ හදාගන්න. ඉතින් අපි නාට්‍ය හැදින්නෙත් ඒවත් එක්ක. මේ ලොකු පසුතලයක් පාදක කරගෙන අපි නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ නැහැ. හැබැයි දැවැන්ත නාට්‍ය තියෙනවා. මා විශාල පැය එකමාර විතර යන ගොඩාක් ප්‍රාසංගික අංගයන් තියෙන ලංකාවේ බොහොම ඉහළ පෙළේ විචාරකයෝ පැසසුමට ලක් කරපු විචාරයට ලක් කරපු නාට්‍යයක් මේ කණ්ඩායම තුළ තියෙනවා. ඔබ දැන් ලංකාවේ ප්‍රකට නළු නිළියක් පවා වීදි නාට්‍ය කරලා තියෙනවනේ. ඔව් විශාල ප්‍රමාණයක්. ගොඩක් අයගේ ගොඩක් නළු නිළියන්ගේ තිබිලිගේ මෙතන. කියන්න පුළුවන් නම් තියෙනවනේ. ඔව් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි එහෙම කීපයක් කිව්වොත් මේක නරකයි. නමුත් මේ තීරණාත්මක මතක් කරොත් දීපානි සිල්වා වගේ ශිල්පියන් අදටත් උන් මේ කලාවේ නිරත වෙනවා. එච්.ඒ. පෙරේරා පරාක්‍රම නිළියල ඒගොල්ලෝ මේ කණ්ඩායම ලින්ටන් සේමගේ ඔය ආදි වශයෙන් ගත්තාම මේ වර්තමාන ඉතා ප්‍රකට විදියට නාට්‍ය කලාවේ නිරත වෙන මේ ප්‍රසන්නජිත් අබේසූරිය වගේ අය ප්‍රවීන් ඩියසස් එහෙම නම් කියලා ඉවර කරන්න බැරි වෙයි. මම ඒක 1000ක් 2000ක් එච්චර ඉන්නවා. ඒක තමයි. සමහර අය වෙන වෙන ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා. සමහර අය මේ වෙනකොට මේ අන්තර්ජාතික මට්ටමේ ඉතාලම ඉහළින් ඔය එක්සත් ජාතික සංවිධානයේ නිලධාරි මට්ටමේ නියෝජිතයොත් ඉන්නවා. ඒ කියන්නේ ඒ තරමට ඉන්නවා. වෙන පරිපාලන නිලධාරි. ඒතර මේ දැන් මේ ලෝකයේ මේ වගේ සම්ප්‍රදායක් තිබ්බද නැත්නම් ලංකාවේද මේක ආරම්භ වෙන්නේ?
ලෝකේ විද්‍ය නාට්‍ය කලාව තියෙනවා. තිබුණා. දැන් අප්‍රිකාවේ එහෙම තියෙනවා, නයිජීරියාවේ එහෙම මම හිතන්නේ අවුරුදු 300ක් විතර පරණ කණ්ඩායමකුත් තියෙනවා. ඉන්දියාවේ තිබුණා. එතකොට මම කියුවේ 60 ගණන් වල බුෂ් තියේටර් වගේ ඒවත් දැන් ලංකාවේ එතකොට මේ බීජය පළවෙන්නේ. ඔව් ලංකාවට මේක මේ නූතන නාට්‍ය මේ විද්‍ය නාට්‍ය සංකල්පය මේක මේ අතරම මේ ගොඩාක් ප්ලෑන් කරලා වුණා කියලා කියන්න බෑ. නමුත් ඒකට නායකත්වය දෙනවා හතුරුගම ශූරීන්. මොකද ඔහුට තිබ්බ මීට කලින් පර්යේෂණාත්මකව නාට්‍ය කරපු පළපුරුද්ද. එකක් තමයි මේ ෂේක්ස්පියර් විලියම් ෂේක්ස්පියර්ගේ මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය ඔහු පාසල් කාලේ කරනවා ෂේක්ස්පියර් ඉන් සරොන්. මේ අපේ විදියට. ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයේදී ඔහු අත්අඩංගුවෙන් කීපයක් කළා තිබ්බ. එකක් තමයි රංග කැබලි කියලා. පොඩක් කෙටි කුඩා විනාඩි 2 3 පොඩි නාට්‍ය. ඒක සාර්ථක පරිශ්‍රණයක් විදියට මේ සමහරව ලියලා තියෙනවා. සංගීත සොච්චමක් කියලා ගායන පිළිබඳව ඔය වගේ මේවා ඔක්කොම එකතු වෙලා සහ ඒ 74 රංග ශිල්ප ශාලිකාව ලයිනල් ලින්ට් එකේ එතනදී මේ දේශපාලනික අදහස් දරපු සහ මේ සමාජය පිළිබඳ වෙන විදිහට දැක්ක තරුණ පිරිසකුත් හිටියා. මේවා ඔක්කොම වෙලාවට එකතු වුණා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා මේ ලයිනල් ලින්ට් එක ඇතර දාලා ගිහිල්ලා අනුරාධපුරේ දුම්රියපොලේ නාට්‍ය පෙන්නුවා. හරි දැන් ඔය නාට්‍ය ගැන කතා කරා අපිට ඊළඟට මොකද්ද අපිට බලන්න පුළුවන් ඉන්නේ? අපිට ඔව් අපි බලමු අපේ මේ අපේ පූර්ව රංගයක් විදිහට අපි පාවිච්චි කරන පොඩි රංගයක් මේක අපේ දිග නාට්‍යයෙන් උපුටගත්තු පුංචි කොටසක්. ඔය කේ.කේ. සමන් කුමාර වගේ විචාරකයෝ බොහොම එයා විශිෂ්ටම නාට්‍ය විදිහට නම් කරන්නේ මේ විවෘත විද්‍යා නාට්‍ය ගන්න මේ පරෙයියෙක් දැක්කකල් කියන නාට්‍ය. ඒකේ මිනිස්සෙක් සහ සිංහෙක් අතර යන පොඩි සංවාදයක්. අපි ඒක පූර්ව රංගයක් විදිහට පාවිච්චි කරනවා මිනිස්සෙක් අයියයි සිංහොන් අප්පුයි. අපේ නොගැලපී කොහොමද අපි ගලපගන්නේ කියලා. අපි ඒක බලමු. හොඳයි බලලා මම හිතන්නේ ගොඩක් කට්ටිය ආසදෙන් කතාවට වඩා අපි පොඩ්ඩක් බලන්නනේ. මම නම් මිනිහෙක්. ඒව තමයි හිතාගෙන ඉන්නේ. මම නම් සිංහෙක්. ඒව තමයි හිතාගෙන ඉන්නේ. මරාගෙන යනෝනේ. බලන්න මරාගෙන යනෝනේ. බලන්න. ඇඟිලා ඉඳලා මිනිස්සුන් ඇඟට පැනලා මස් ඌරගෙන කාලා ලේ පෙරාගෙන මරාගෙන යනවනේ. මරන්නේ අපේ වඩ කිරිට අපේ පැටංගු වඩ කිරිට. බුලා මරන්නේ තේමද? බුලේ වඩ කිරිට බුලේ පැටංගු වඩ කිරිට. බලයි පැටංගුනේ විතරයි බුලා මරනවා කනවා නිදා ගන්නවා මරනවා කනවා. නිදාගත්තු උනා මරනවා ඉපදින්න උනාත් මරනවා. බුලා සමූල ඝාතනය කරනවා. එහෙම තමයි. අපි සාධාරණව යුද්ධ කරලා මිනිස්සු මරනවා. ජය වේවා. බුලා සාධාරණ කීකත් මරනවා අසාධාරණ කීකත් මරනවා යුද්ධ කීකත් මරනවා සාම කීකත් මරනවා. වැඩිය කරගවොත් තෝත් මරනවා. ඒක කියන්නේ බුලා චෙක් කතා කරන්න බෑ. කතා කරන ලියන කියන හිතන පතර හැමෝම බුලා මරනවා. මරන්නේ කොහොමද? මරනවා. ඔන්න අපිට ඕනෙත් නෑ. Manusia ya? Minyak. Singong apa singeh? Singong apa? Honda singeh. Singeh. Hari ni? Hari asai? Mama ya ada. Cikgu ya gimana? Kita nak. Limbokka wage katak tibunata
මම ආසයි ඔය ගෝරනාදෙට. හරි ආසයි මම ඔයාට. ඔචිකේ ඔයගේ මූණ නැතර වුණාට. හරි ආසයි මම ඔයාට. චිකේ ඔයගේ මූණ නැතර වුණාට. පිටොක්ක වගේ කතාවක් තිබුණාට. මම ආසයි ඔය ගෝරනාදෙට. පිටොක්ක වගේ කතාවක් තිබුණාට. බදා ගන්නද උමයිදලා රටා ගන්නද ඊට පස්සේ බදා ගන්නද උමයිදලා රටා ගන්නද පොත පුරා කඳුළු ගලායි සාගරයක් අපට මදි වෙයි පොත පුරා කඳුළු ගලායි सागरයක් අපට මදි වෙයි ඉර පායා සිනාසීලා අපි ඉන්නේ දඳුර ගිලිලා සඳ පායා සිනාසීලා අපි ඉන්නේ දඳුර ගිලිලා හරි කවුද හොඳයි එහෙනම් අපි ඒක බලලා ආයිත් මේ පැතරම එතකොට මේ අලුත් සමාජිකයෙක් මේ පැතර ඇවිල්ලා අපි අලුත්ම සමාජිකයෙක් නම් මොකද්ද මම නදීක නදීක ගුරුගේ මතක් වෙනවා නදීක මේ තරුණයෙක් ඔව් ඇයි ඉදි නාට්‍ය වලට මම හිතන්නේ මේකට මූලික ආభాෂය වෙන්නේ මගේ ගුරුවරයා. ඉතින් මේ ඉන්නේ මගේ ගුරුවරයා සහ මම හිතන්නේ හත්තටුවේගම සර්ගේ ඒ ආපු විදිහටම මේ හරහා අපි එන විදියක් තියෙන්නේ. එතකොට කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. එහෙම විදි නාට්‍ය වලට සම්බන්ධ වෙන්නවත් නාට්‍ය ගැන කිසිම වැඩක් කරන්නවත්. ඉතින් අපේ පාසලට ආවහම මේ හරි වෙනම විදිහේ විෂයක්. මේක හරි වෙනම විදිහේ වැඩක්. අපේ පාසලක ඉස්කෝලේ කියනවා. ශ්‍රී රාහුල මහාවිද්‍යාලයේ මුල් ඒරියාව. එතකොට මම හිතන්නේ සර්ගේ පළවෙනි වත්වීම එහෙට අපි එතකොට පළවෙනි බෙන්ච් එක. සර්ගේ හැබැයි ඒත් මේ ජනසන්නිවේදනය තමයි සර්ගේ විෂය. එතකොට මේ නාට්‍ය හාරංග කලාව ගැන කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැති කාලයක තමයි හම්බ වෙන්නේ. එතකොට මේ හරහා තමයි වීදියට මේ සම්බන්ධ වෙන්නේ. අපි ඔක්කොම මම හිතන්නේ ඒ හරහා ගොඩනැගිච්ච අපි තමයි මේ විදිහට දැන් මේ ඉන්නේ. හරි සතුටුයි මොකද ඔයගේ මුණු තියෙන්න ඕනේ නේද? චමුරු දැන් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඉඳපෑ තව පාඩම්. අතුරුගම සර්ගෙත් තුන්තුම මේ ඔක්කොම විශාල නාට්‍ය වැඩපොළ කිරීම හරහා ඒ විවිධ ගෝවිකම් කරු කොටස් විවිධ වයස් මට්ටම් වල අය ඒ තැනක් නොතැනක් නෑ හැමතැනම මේ ඒ තුලින් යම්කිසි විවිධීමක් ලැබෙනව මොනවා හරි ශාස්ත්‍රයකට. ඉතින් ඒ මම හිතන්නේ ඒක තමයි වෙන්නේ නැත්තේ දැන් මම වෙන විශේෂයක් කියනොත් අපි එකතු වෙලා ඉස්කෝලේ නාට්‍ය කරා ඒ ගන්න පුළුවන් ඉඩ හැම වෙලාවෙම නාට්‍යයට ගන්න උත්සාහ කරා. මේගොල්ලෝ ගිහිල්ලා පාසල් මට්ටමේ විශාල ජයග්‍රහණයක් ලබාගෙන එහෙම. හොඳයි මොකද මේ චමරු කියන්නේ දැන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ චමරු කියන්නේ ගුරුවරයෙක්. ඉතින් මේ වගේ උතුම් වෘත්තියක් දරන කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. ඒකත් හරි සතුටුයි. සමහර අය කියන්න පුළුවන් මේ විදිහට ඇඳගෙන ඉන්නකොට මේ මොනවද කරන්නේ කෙනෙක්ද කියලා නේද? මේක නාට්‍යයට ඕන විදිහ තමයි. චමරු මේ ඔබේ ගුරුතුමා හත්තටගම ශූරින් දැන් අපි මේ කතා කරන්නේ මේ යාල් ටීවීත් එක්ක එනකොට පොඩි වෙනස් ආකාරයක් අත්දැකීමක් අපිට මොකද මේ තල්ලහන ඒ වගේම තමයි මේ පොල් රුප්පාව මේ සියල්ල එකතු වෙනවනේ. එහෙ මෙහෙ හැබැයි මෙහෙ කට්ටිය එහෙ ගිහිල්ලා නාට්‍ය පෙන්වන්න ගිහිල්ලා හතරවෙනි තට්ටුවට ගිහපු කතාව. ඔව් මේ ඒක වෙන්නේ ඔව් ඒක වෙන්නේ මේ ගාමිණී අතුරුගමස ඇත්තටම මේ ඔව් එහෙම ඇත්ත වශයෙන්ම මේ මනුස්ස සමාජයේ අයින් කරන්න ඕන ඒ ભેද ඔහු අයින් කරලා තමයි මේ හිටියේ. ඒ නිසා උට භාෂා ප්‍රශ්න උට හරියට යාළුවෝ හිටියා ද්‍රවිඩ මුස්ලිම් අය. අපි කණ්ඩායමේ හිටියා එහෙම.
ගොඩක් අය හිටියා. එතකොට මේ ඔටුන්නක බර කියන නාට්‍ය මේගොල්ලෝ ඒක භාෂා තුنين කරපු ලංකාවේ ඉතිහාසය සඳහන් වෙනවා මේ භාෂා තුنيන්ම කරපු පළවෙනි නාට්‍ය විදියට. ඒක ගිහිල්ලා මේ යාපනයේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට අපේ හතුරුගම සර්ට කැඳවීමක් ලැබෙනවා මේ 4 වෙනි තට්ටුවට එන්න කියලා. ඉතින් හතුරුගම ගිහිල්ලා ඔය ඇවිල්ලා කිව්වා බොහොම හොඳට සැලකුවා හොඳට කතා කළා තේ දුන්න තල කැරලිත් එක තේ බිව්වා. හැබැයි බොහොම අමාරුවෙන් මේ බේරුනේ ප්‍රශ්න කිරීම වලින්. හැබැයි අපි දන්න විදියට අහලා තියෙන විදියට අවසානයේ දැන් මෙතන වැරදිකාරයෙක් හොයන්නේ ගෙන්නන්නේ. ජර්මනු මහා කවියා බර්ටෝල් බ්‍රෙෂ්ට් වැරදිකරුවා බවට පත් කළා හතුරුගමස එළියට ඇවිල්ලා තිනවා. ඉතින් බ්‍රෙෂ්ට් විරුද්ධ මුත් කරන්න බැරි හින්දා නැති එතනින් ප්‍රශ්නේ විසඳුණා. ඇත්තටම මේ දැන් එතුමන් මේ කතා කරලා තියෙන්නේ අපිට අවශ්‍ය දෙයක් නේ. කතා කළ යුතු දෙයක් නේ. නැත්තම් අපි මේ අවුරුදු 30ක් මෙහෙම අපි විනාශ වෙලා ඉන්න ඕනේ නෑ නේද? ඔව් දැන් මේ ඔබ නාට්‍යනුත් කතා කරන දේවල් ගැන. ඔව් අපි කියන්නේ ඔය මේ පිළිබඳ ඍජුවම අපි කතා කරන අපේ නාට්‍ය නිර්මාණයලා තියෙනවා සයනයිඩ් වගේ. අපි ඉස්සරහට බලමු. ඔව්. ඒ ගැන කතා. මේ ඔක තියෙන හින්දා මේ පොඩි මේ අපි ගීත ගැන කතා කරනවනේ. පොඩි වෙනසකුත් එක පොඩි සින්දු. ඔව් දැන් අපි කතා කරපු කතාවත් එක්ක යන මේ සින්දුවක් අපේ ගීත කොටසක් මතක් වුණා. අපි අපේ මුල් ගායනාවල තියෙනවා පාග පාග ආක දාන්නද කපල කොටල මරලා දාන්නද පාග පාග ආක දාන්නද කපල කොටල මරලා දාන්නද ඊට පස්සේ බදා ගන්නද කොහොම ඉඳලා රට හදන්නද ඊට පස්සේ බදා ගන්නද කොහොම ඉඳලා රට හදන්නද දොත පුරා කඳුළු ගලයි සාගරයක් අපට මදි වෙයි දොත පුරා කඳුළු ගලයි සාගරයක් අපට මදි වෙයි ඉර පායාසිනාසීලා අපි ඉන්නේ දඳුරේ ගිලීලා සඳ පායාසිනාසීලා අපි ඉන්නේ දඳුරේ ගිලීලා. හරි ලස්සනයි. දැන් මේ ඔය නිර්මාණ කරද්දී දැන් කලින් පිටපතක් හදාගන්නවද කොහොමද දැන් ඒකේ එක එක විදි තියෙනවා දැන් මේ අපි තාම ඈතක අපි නාට්‍ය හැදුවා අපි කට්ටිය එකතු වෙලා අපි නාට්‍ය තාම ඇත්තටම පළවෙනි දර්ශනේ පෙන්වන්න හිටියු තැන පෙන්න ගන්න බැරි වුණා. ඒක අපි හැදුවේ මේ අපි කතා බහ කරමින්මයි. හැබැයි සමහර නාට්‍ය පොඩි දල සටහනක් හදාගෙන එනවා. ඇතැම් නාට්‍ය හතුරුගමසයන් මේ පිටපත සම්පූර්ණයෙන් ලියලා ගෙන ආපුවක් තියෙනවා. හැබැයි ඒ ආවත් ඒ නාට්‍ය දැන් උදාහරණයක් විදිහට අපි ඉදිරියට කරගෙන ඉන්න සයනයිඩ් කියන නාට්‍ය මේ නිර්මාණය වෙච්ච විදිහ මම පොඩ්ඩක් කියන්නකෝ උදාහරණ. අපිට දුන්න රංග අභ්‍යාසයක් හතුරුගමස. එතකොට එයා කිව්වේ දෙන්නෙක් ගෙනල්ලා. ඒතර මේ මගෙත් එක්ක හිටියේ කාරිරු ජනක ප්‍රසන්න කියලා අපේ කණ්ඩායම සමාජිකේ. දැන් ඔයාලා දෙන්න බොහොම සාහසික විදියට ගැටුමක් වර්ධනය කරලා පෙන්නන අභ්‍යාසය. හැබැයි අපි ඉල්ලුවා එතකොට අපි දෙන්න කතා වෙලා අපි ඉල්ලුවා මොකක් හරි ගන්නද දෙයක්. එතන තුන කොහු මිටක්. ඒක කඩලා අරගෙන අපි ඒකෙන් ෆයිට් කරන්න ගත්තා. ටිකක් වෙලා යනකොට අපිට දැනුණා මේක හරි ලොකු දෙයක් තියෙනවා කියලා. අපි ටිකක් සාකච්ඡා කරනකොට අපේ රටේ මේ ප්‍රශ්නය මේ ගැටුම අපි නාට්‍යයකට වර්ධනය වුණා. අවසානයේ වචන දෙකක පිටපතක් සහිත නාට්‍යයක්. වචන දෙකයි සිංහලයා දෙමළ. ඔච්චරයි වචන පිටපත. හැබැයි හිමින් මේ පුංචි නෝක් කඩුවට බලන බැල්මකින් පටන් ගත්තු පුද්ගල ගැටුම අවසානයේ ආයුධ තුවක්කුව අරගෙන අන්තිමට දෙපැත්ත පත්තු වෙන තුවක්කුවකින් මේ දෙන්න මැරලා වැටෙනවා. අපි නාට්‍යයෙන් බලාගමු. ඔව් එහෙනම් අපි දැන් කතා කරපු හින්දා අපි නාට්‍යයට ගිහිල්ලා සයනයි. Ingelea! Demala!
ගෝඩි දෙකක දාලා මිනිහවල දින තාම සාකච්ඡාවකදී අපිට ප්‍රයෝජනවත් වෙන්න මේ මිනිහ දෙක පොඩ්ඩක් ගෙනියන්න මට සාහය දෙන්න. හොඳයි විරාමය පස්සේ තවත් එක්කෙනෙක් එක්කගෙන තමයි ආවේ. අපේ රොෂාන් හඳුන් හෙත්ති. දේශපාලනට එක සම්බන්ධ නැහැ නේ හඳුන් හෙත්ති. රොෂාන් කොහොමද? හොඳයිද? හොඳයිනේ. රොෂාන්ත් මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ රොෂාන් කියන්නේ අපේ හත්තටකම ෂුරින්ගේ අවසාන ගෝලයා. ඒක ඒ හින්දා ටිකක් විශේෂයි. මොකක්ද අතර ඒ අත්දැකීම කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ දැන් මමත් සර්ගේ අන්තිම කාලේ කියන්නේ සර් නැති වෙන අවුරුදු 2කට විතර කලින් තමයි සම්බන්ධ වුණේ. ඒ කාලේ නාට්‍ය කරන්න ඕනේ කියලා ඉන්න කාලේ ඒ කියන්නේ දැන් අපි මේක ඉගෙන ගන්න ඕනේනේ. ඒක ඉගෙන ගන්නකොට මට මේ නාට්‍ය කණ්ඩායම හිටපු අය කෙනෙක් හම්බුණා මේ වර්ණතුංග සේනානායක කියලා. එයා තමයි කිව්වේ මල්ලි මෙහෙම තැනක් තියෙනවා උඹලට හොඳයි අතපය දෙක අරලා වැඩේ ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් දැනුම් සම්භාරයක් තියෙන තැනක් කියලා මේ චමරුවාගේ නම්බරේ දුන්නා. ඔව් ඊට පස්සේ මේ චමරුවාට මම කතා කරලා සම්බන්ධ වුණා. ඊපස්සේ මේ සර්ත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරා. අවුරුදු කීයකද? දැන් අවුරුදු 12ක් විතර. 12කට ආසන්න. හොඳයි ඉතින් මේ වගේ මේ ලොකු පිරිසක් එකතු වෙනවා. මොවුන් විවිධ මේ රැකියාවල නිරත වෙන්නේ. හැබැයි මේක කරන්නේ ඔවුන් මේ මුදල් හම්බ කරගන්නවත් මොකටවත් නෙමෙයි. ඒක ගැන අපි මතක් කරන්න ඕනේ නේද? මම රකිවේ කතාව ඒකනේ. මොකද මේ සමහර අය හිතනවා මේක කළා මේ සල්ලි හම්බ කරගන්න. මේ අපේ මේ විවෘත විද්‍යාර්ථ කණ්ඩායමේ මූලිකම අරමුණු වල තියෙන අපි වාණිජ්‍ය පරමාර්ථයෙන් තොර කණ්ඩායමක්. මේ අපි ඇත්තටම කියනවා අපි වුණාට අපිට මේ වාණිජමය වශයෙන් අපි වටිනාකම් හොයන්නේ නැති වුණාට මේ අපිට උදව් කරනවා. කියන්නේ අපි යන්න ඕන තැනකට. ඒතකොට පාර බස් එකේ අපි යනවා. එහෙම නැත්නම් අපිට සමහරට වාහනයක් දෙනවා. අපි කොළඹට හරි කොහෙට හරි එකතු වෙන්න ඕනේ. එතකොට අපි ගමන් වියදම්, කෑම වියදම් ඒවා බලා ගන්න අයත් ඉන්නවා. මෙහෙම බැරි වෙච්ච වෙලාවට අපි හෙඩ් කලෙක්ෂන් එකක් දාලා අපි ඒක කරගන්නවා. එහෙමත් නැති වෙලාවට ඉතින් අපි අතී තියෙන විදිහට හොමාරු කරගෙන කුමාරි වැඩේ තමයි අපි ප්‍රධාන ඉලක්කය මුදල පළවෙනි සාධකයේ හෝ ඒක එහෙම සාධක ගොන්නේ නැහැ. හැබැයි කවුරු හරි කණ්ඩායමට උදව් කරනවා. එහෙම කරන අය ඉන්නවා. අපි ඒ උදව් ගන්නවා. ඉතින් මේ මොකද මෙතන ඉන්න සමහර අය වෘත්තීන් වල නිරත වෙන අතර සමහරු ශිෂ්‍යයෝ විවිධ අය ඉන්නවා. ඉතින් කාරණේ ප්‍රධාන වෙන්නේ අනිවාර්යයෙන්ම දැන් අපි මේ වැඩසටහනේ යද්දී අපි චමරුගේ දුරකථන අංකය දෙමු. මොකද සමහර අය අතර මේක බලලා කවුරු හරි ප්‍රතිචාර දක්වන්න ඕන විදේශගත අය ඉන්නවා. මොකද මේකට ආදරය කරන පිරිස ඉන්නවා. ඔවුන්ට සම්බන්ධ වෙන්න අපි චමරුගේ දුරකථන අංකය අපි දෙමුද පොඩ්ඩක් කියමු. දැන් මම කමන්න. අපිට එහෙම අපි කණ්ඩායමට කතා කරනවා නම් 0.716යි 59යි 37යි 14 0.716යි 59යි 37යි 14 මොනක තමයි චමරුගේ නම්බර එක. ඒක එහෙම කියන්නේ නැත්නම් මේ විවෘත නාට්‍ය කණ්ඩායමේ දුරකථන අංකේ කතා කරන්න ඔබට මම හිතනවා සමහරලාට ඔබේ ප්‍රදේශයටම උන් ගෙන්වා ගන්න අවශ්‍යතාවය. ඔව් අපි ඕනම දෙයකට කැමතියි. චමරු දැන් අපි මේ දැන් කතාව බහ කරමින් හිටියා දැන් සයිනයිට් නාට්‍ය කොටසකුත් බලලාට පස්සේ මට හිතුණා දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එන්නේ චමරු මේ භාෂා ප්‍රශ්නේ. ඔව්.
අපිට මේ නැත්තම් අපිට මේ ගොඩක් දේවල් සංනිවේදනය කරගන්න පුළුවන් නේද? අපි හැමදාම අපිට තියෙන ප්‍රශ්නම තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඔව් ඒක මිනිස්සුගේ ප්‍රශ්නේ ගැද හොඳම උදාහරණය අපි වවුනියාවේ ගිහිල්ලා මේ යුද සමයෙන් පස්සේ අපි නාට්‍ය කරනකොට අපිව හම්බෙන්නේ ආපු ත්‍රිවිධ සහෝදරවරු මේ සමහර වයසක සීයලා වගේ මේ මහත්තයෝ ඔයගොල්ලෝ කවුද කියලා අපෙන් අහනවා. අපි ඒව ඇයි එහෙම අහන්නේ? අපිත් මේ ඔයගොල්ලන්ගේ රටේ මිනිස්සු තමයි. නෑ ඔයගොල්ලෝ අපේ ප්‍රශ්නනේ මේ කතා කරන්නේ. දැන් ඒගොල්ලෝ කියුවේ ඒක. ඇයි ඒ කියලා අහනවා. ඒ මේ එහෙම එකක් ඒකෙන් සමහරවිට මෙහි එහෙම නාට්‍ය කරන කණ්ඩායමක් ඉන්න බව සංවේදනය වෙලා තිබ්බේ නෑ. ඊළඟට භාෂා ප්‍රශ්නෙත් එහෙම එනවා. අපිටත් ඒ අපි ගැටලුවට වවුනියාවේදීත් මුහුණ දුන්නා. අපිත් කණ්ඩායමේ මේ මොහොතේ ඉන්න ගොඩක් අයට හොඳට ද්‍රවිඩ භාෂාව බෑ. හැබැයි අපි උත්සාහ කරනවා ඒ භාෂා ප්‍රශ්නේ කොහොම වුණත් මිනිස්සු විදියට අපිට ඉඟිබිඟි වලින් හරි සංවේදනය කරගන්න පුළුවන් නම් අපි කරගන්න. අපේ කණ්ඩායම ඇතුලේ ඉතින් අපි ද්‍රවිඩ භාෂාව පාවිච්චි කරනවා. දැන් වුණා අපේ තේමා ගීතේ අපි කවුරු ඇතත් නැතත් දෙමළ ඇතත් නැතත් අපි කියනවා. හැබැයි මේ නාට්‍ය කණ්ඩායමේ මේ තියෙන භාෂාවක් අවශ්‍ය නැති නාට්‍ය කීපයකුත් අපි ළඟ නිෂ්පාදනය වෙලා තියෙනවා. දැන් ඒකේ ඉතිහාසෙට ගියොත් එම 75 වගේ කාලේ ආචාර්ය අත්තුරුගමයන් ඔහුගේ නාට්‍ය කලාවේ මිත්‍රයා මේ හේක් කරුණාරත්න අදත් අපි කණ්ඩායමට උදව් කරන ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියෙක් ඉංග්‍රීසි නාට්‍ය කලාවේ මහා දෙවන්තියෙක්. ඒ දෙන්න එකතු වෙලා යේසු යෙරුසලමට පැමිණීම සහ අකීකරු පුත්‍රයා කියලා මේ නිහඬ රැඟු ලංකාවේ පළවෙනි වතාවට මේ විශාල පිරිසක් 35ක 35ක කණ්ඩායමක් සහිත නිහඬ රැඟුම් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒ නාට්‍යත් ඔය විවිධ ආකාරයේ මේ භාෂා තියෙන ප්‍රශ්න ඒකේ වචන භාවිත කරන්නේ දැන් මේ වගේ මොන හරි දේවල් ඒවා වගේ ඒවට කියන්නේ අනුරූපණ වගේ දේවල් පාවිච්චි කරනවා විශේෂයෙන් මේ නිහඬ රංගනය. ඊට පස්සේ ඔය බෙකට් නොපිටට කියලා සැමුවල් බෙකට්ගේ නාට්‍යයක් ගාමිණී අතුරුගමයන් ඒක අනිත් පැත්ත ගහලා පාවිච්චි කරනවා. මොකද බෙකට්ගේ නාට්‍ය අවසානයේ මිනිහා මේ අනුගත වෙනව පෙන්වනවා මේ තියෙන පවතින ක්‍රමයට. හැබැයි ඔහු මේ ක්‍රමය හොඳ නැති අවස්ථාවක ඒකට අනුගත වෙනව වෙනුවට ප්‍රතික්ෂේප කරනවා පෙන්වනවා අර නාට්‍යම අරගෙන. ඒකෙත් මොකුත් භාෂාව පාවිච්චි වෙන්නේ නැහැ. අපි ඉදිරියේදී මේ නාට්‍ය මේ දැනට අපි රිහර්සල් මට්ටමින් පවතින්නේ. අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අවස්ථා කීපයක එහෙම පාවිච්චි කරලා තියෙනවා. සමහර නාට්‍යවල ඇත්තට අපි සිංහලෙන් කතා කරාට අපි අහලා තියෙනවා ද්‍රවිඩ සහෝදරවරුන් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ. අපි උත්සාහ කරනවා එහෙම කියන්නේ එහෙම ඕනම ඔඩියන්ස් එකකට යන්න පුළුවන් වෙන්නේ. යාල් ටීවී අපේ උත්සාහය ඒක තමයි. මොකද මේ තිබෙනා වූ වෙනස නැත්නම් මේ තියෙන හිඩස පුරවන්නට තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි ඉන්න කිව්වේ. අපි ඊළඟට මොකද්ද බලන නාට්‍ය ඔයගොල්ලන්ගේ? අපිට නාට්‍ය ගීතයකට අපි යමු එහෙමනම්. ඔව්. ඔව්. අපි එහෙනම් නාට්‍ය ගීතයක් බලලා අපව එකත් බලලා ආයෙත් අපි මේ කතා බහට එකතු වෙනවා. මේ අපිත් එක්ක රොෂානුත් ඉන්නවා, චමරුත් ඉන්නවා තාම. චමරු මේ දැන් අපි මේ කතා කරේ දැන් වීදි නාට්‍ය සම්බන්ධයෙන් යම් කිසි හැඩයක් අවබෝධයක් නොදන්න කෙනෙකුට එන්නට ඇති කියලා හිතනවා. මොකද මේ පිළිබඳව කතා බහ කරද්දී දකිද්දී දැන් අපි විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවානේ. දැන් විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ඇත්තටම ඔබ අනුගමනය කරන මේ නාට්‍යයේ මොන වගේ සම්ප්‍රදායක්? ඔව් දැන්
වීදි නාට්‍ය මේ හොඳට ස්ටඩි කරලා බලනකොට එහෙම නිශ්චිත සම්ප්‍රදායක එනවා නෙවෙයි. දැන් ඒකට ජනතාවට ආමන්ත්‍රණය කළ හැකි කළ යුතු සහ උන්ට හඳුන්වා දිය හැකි හඳුන්වා දිය යුතු හැමදේම පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයකට දැන් අතුරුගම සර් කියන්නේ මේ ද්විභාෂා උගතේ. ඔහු ෂේක්ස්පියර් විශේෂඥයෙක්. එක වෙලාවක මේ සෝමලතා සුබසිංහ මේ නාට්‍යවේදිනිය කිව්වා උඹලගේ සර් ෂේක්ස්පියර්ට වැඩිය ෂේක්ස්පියර් ගැන දන්න මිනිහෙක්. ඉතින් ඔව් සහ බටහිර නාට්‍ය සම්ප්‍රදාය මම කිව්ව බෙකට් වගේ අසම්මත නාට්‍ය විකාර රූපී නාට්‍ය ඔය ඒ ග්‍රීක ඔය ඇගමෙම්නන් චරිතය කරලා තිනවා මේ පෙරදින නාට්‍ය ඉතිහාසයේ ලියවිලා තියෙනවා. එතකොට මේ ඒවත් එක්කම අපේ ජන සම්ප්‍රදාය අපේ බයිලද එහෙම නැත්නම් අපේ තියෙන මේ නාට්‍යවල සමහර කොටස් අපි ගන්න ගීත අපි උදාහරණයක් විදිහට අපේ කිව්වොත් අද වස්ත්‍රන්ත්‍ර රාජපුතා දේවෝපකාර ලබා එකිනොකි මෙකි ජුකි සික්සැක්ෂා රජමැස් රටවැස්සන්ගේ කාලේ හොදා දුර්භික්ෂ යාය සිඳි දිව්‍ය ලෝකේ සලුව ඇඳන් ලල්ලලලාලා දැන් ඒක අපි දන්න අපි ඒ ගීතේ හානියක් නොකර අපි පාවිච්චි කරනවා. තව තැනක අපේ අයියලගේ වීදි නැටුම් හොඳට මතක් කරාම සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ. දැන් ඔය විවිධ තැන් වලින් ගන්නවා. හැබැයි අරගෙන ප්‍රේක්ෂකයාට හොඳ සංග්‍රහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි මේ මෑතක දැන් ඔය අපේ රටේ හරියට ප්‍රශ්න වලට කොමිසම්නේ. ඔව්. ඉතින් අපිත් කොමිසමක් හදාගෙන යනවා මේ දවස්වල. දැන් ඒ කොමිසමෙත් අපේ රටේ අපි දකින්න ඔය කොමිසම් වල ඔක්කොම එකම විදිහේ විදග්ධ පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ එනවා මේ දැන් මේ ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ ඒගොල්ලොත් එන්නේ සෞසිරින් අර ඒක පාවිච්චි වෙන්නේ මේ දික්තල කලගොල් නාට්‍යයේ තියෙනවා මේ මෞෂධ පඬිතුෝ එනකොට ගායනා කරන ගීතය. ඒක අපි පාවිච්චි කරනවා ඒ තනු අරගෙන හරි සෞසිරින් පිරලා තිබුණා කිව්වට කෝ ඉතින් එහෙම නොපෙනෙනා කියලා මේගොල්ලෝ ඒ තනුව පාවිච්චි කරනවා අපි එතන දාලා. ඒක හැබැයි අපේ 75 කාලේ යුනෙස්කෝ කුරියේ මැගසින් එකට ලංකාවෙන් මේ ෆ්‍රන්ට් පේජ් එකට ගිය අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපේ දළදා පෙරහැර. භාෂා 37කින් මේ මැගසින් එක යනවා. දෙවෙනි අවස්ථාව තමයි ලෝක ආහාර සම්මේලනයක් තිබ්බා මේ පදනම් ආයතනයේ. ඒකේ මේ ආටිකල් එකක් තියෙනවා මේකේ ලෝක ආහාර සම්මේලනයේ බෝම්බයක් සබ්ටයිටල් එකේ තියෙනවා නෑ සමා වෙන්න ඒක නාට්‍යයක්. ඉතින් එතෙන්දි කියන්නේ මේ ලෝක ආහාර සම්මේලනයක් මෙහි පවත්තලා මේගොල්ලෝ ලොකු වැඩසටහනක්. අපේ නාට්‍ය කණ්ඩායමේ අපේ අත්තරගම සර්ලා ගිහිල්ලා මෙතනට රිංග ගන්න විදියක් බැලුවා. ඉඩක් ඇත්තෙම නෑ. අපිට පොඩි ඉඩක් දෙන්න මේ අපි හදපු නාට්‍යයක් තියෙනවා මේගොල්ලෝ පෙන්නන්න. තම කොක්ටේල් පාටි එකේ විනාඩි 20ක් තියෙනවා. ඔයාලා කැමති නම් ඒක අතරේ ඕගොල්ලන්ට විශේෂයක් දෙන්න බෑ. පෙන්නන්න. මේගොල්ලෝ ගිහිල්ලා ලෝක ජනතාවගේ කුසගිනි නිවන තියෙනා ලෝකාර සම්මේලනයක් පැවතුනා සසිරි බල ලොවක් බිය කරන විලසිනා ලෝකාර සම්මේලනයක් මෙතනම පැවතුනා. ඊට ඔහොම ගිහලා පැටිස් රෝල්ස් කට්ලට් ටොන් ගණන් බුදිමිනා කිරි ගැලුම්ද දහසක් පානය කරමිනා මහා බඩගෙඩියන් නිතා ඕනෑ කමිනා ආහාර ගැන හොඳ ඇටි කතා වුණා. දැන් ඔය අර අපි නාඩගම් වලින් අරගන්න. මගේ ඉංග්‍රීසි සාහිත්‍යයෙන් ගන්නවා අපි බොබ් මාලිගේ ගීත ගන්නවා මයිකල් ජැක්සන්ගේ සින්දු ගන්නවා. එහෙනම් අපේ ළඟ තියෙන ඉතා පැරණි ඔයියා අවුල්නාද සපිරිවර්ධනේ දින දින සපිරිවර්ධනේ අපේ දැන් සංවර්ධනය ගැන විවෘතාර්ථික ගැන කියන්නේ අපේ ජන සම්ප්‍රදායේ තියෙන දේවල් පාවිච්චි කරනවා. ඒතකොට එකක් කියලා නෑ. හැබැයි වඩා හොඳ නාට්‍යමය විදියට මේක පිළිගන්නන්න මේක ප්‍රේක්ෂකයන්ට දෙන්න හොඳ. එතකොට ඒක අපි වීදි නාට්‍ය සම්ප්‍රදාය කියලා නම් කරනවා නම් වඩා සතුටුයි. ඔව් කවුරුත් මේකට කොටුවක් ඇඳලා රවුමක් ඇඳලා නැත්නම් ත්‍රිකෝණයක් ඇඳලා කොටු කරන්න බෑ. ඒක කියන්නේ නේද? අපි වෙනස් විදිහට හිතන්න ඕනේ. ඒක තමයි මේකෙන් පේන්නේ. අපි මේ තවත් අංගයකට යන්න ඕනේ. ඔයගොල්ලෝ ලෑස්ති කරගෙන ඉන්න මේ වර්තමාන කාලේට නම් ගැලපෙන එකක්. ඔව්. ඒතර මේ නාට්‍ය හැදෙන්නේ මේ ඩෙඩ් මොබයිල් කියන නාට්‍ය. හැදෙන්නෙම අපේ කණ්ඩායමේ සමාජිකයෙක් ඉඳලා. එයාට තිබ්බ ෆෝන් එක. මෙතන අපි හැමෝටම කලින් ෆෝන් එකක් තිබ්බ එයාට. හැබැයි කවදාවත් එයාට අපිට කතා කරන්න බෑ. අර ඊට පස්සේ අපිට ඔක ප්‍රශ්නයක්. ඒක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. දැන්
හතරගම සර් අපි මේ වර්ක්ෂොප් එකේදී කතා වුණා මේ අපි පුහුණු වෙන අතරේ දැන් sannivedanaye උදෙසා තියෙන උපකරණයම අපේ sannivedanaye නැති කරලා වෙනද මේ ලියුමක් ලියලා මිනිහව ගෙන්න ගන්න පෝස්ට් කාඩ් එකක් දැම්මම වෙලාවට ඉන්න මිනිස්සයා දැන් ෆෝන් එකේ හින්දා අපිට මුණ ගැහෙන්නෙම නැතුණා. පස්සේ මේක අපි නාට්‍යයක් බවට පත් වෙනවා ඩෙඩ් මොබයිල් කියලා. මේ ෆෝන් එක කොහොමද අපේ සම්බන්ධතා අපෙන් දුරස් කරන්න කියලා. ඒ ගැන තමයි මේ නාට්‍ය ඩෙඩ් මොබයිල්. එහෙනම් බලන්න. Hello. Right. Dan එනවා මහා මාරට. Okay. Right. එමයි වැඩිය ගාන්න එපා. සද්දබද්ද දාන්න එපා. යන්න ගන්න ළඟට දාගන්න. එච්චරයි. හරිද? ඊළඟට ගෙනල්ලා මාකට බාර දෙන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. අපි මේ ඔබවහන්සේගේ දේශනේ තමයි අහගෙන ඉන්නේ. අපේ වෛද්‍යත් හරිය කැමති මේ දේශනේ. ඔබවහන්සේගේ දේශනේ මම කියන්නේ ඒක තරුණයන්ට ගොඩාක් වැදගත්. මම කියන්නේ මේ තරුණයෝ කේන්තියෙන් ඉන්නේ. මේ කේන්තිය, මේ තරහව, මේ ක්‍රෝධය, වෛරය අපි නැති කරන්න ඕන. ඔබවහන්සේගේ දේශනේ මම අපි ඒක කරමු නොමිලේ පොඩි මුදලක් අය කරලා. මොකද්ද කාරකන්නේ? අනේ ඔබවහන්සේට නෙමෙයි. ගහනක් මුසනේ. නෑ ඔබවහන්සේට නෙමෙයි. කේන්ති ගන්න එපා. ආයෙත් වගේ පාර යන්න එපා මිනිස්සු. ඔකනේ කියන්නේ මම කේන්ති ගන්න එපා. මොකක්ද කේන්ති ගන්න එපා ගහන තරුණ ළමයි කේන්ති ගන්න එපා. මේ අහන්න මල්ලේ පරිස්සමෙන් යන්න ඕනේ. හරිද? ඔබවහන්සේට තේරුණාද මම මේ කියන තරුණයන්ගේ ආවේගය? මේක තමයි නැති කරන්න ඕන. ඔව් මේ එහෙමයි. අනේක ඔබවහන්සේට තේරෙනවද? බයියන් කෑවද මගේ සත්තරන් නෑ අම්මට කියන්නේ ඒ ගැන කිසිම කලබලයක් වෙන්න එපා කියලා. මොකද ණය වෙලා හරි ලොකු වෙඩින් එකක් අරගෙන මම මාව කසාද බඳිනවා. අර එහා පැත්තේ ඉඳලා සුමනයන් ටික දුවට වඩා හොඳ. අනිවාර්යයෙන්. ඔව්. ඉන්න තැනක් නැති වුණත් ලොකු වෙඩින් එකක් ගන්න ඕනේ. හරි. නෑ. ඔබවහන්සේ අපි ඒක තරුණයන්ටම තමයි කරන්නේ. ඔබවහන්සේ තේරුණේ කියන්නේ. හරි. මහත්තයෝ අනේ මට ලොකු උදව්වක් ඕනේ. හරි ආයි. අනේ මෙන්න මේ නම්බරේට පොඩි කෝල් එකක් ගන්න පුළුවන්ද? හරි දෙන්නන් ඕයි දෙන්නන්. අනේ පින් සිද්ධ වෙනවා මට ලොකු අදිසියක් මහත්තයෝ. ඔව් හරි. මගේ ළඟට එනවා කෙලින්ම. රයිට්. මම මට බාර දෙනවා. හරි. මම තමුසෙට ගන්න දෙනවනේ අයිසේ. සල්ලි වල ටෙම්පරේටර් මිනිහෙක් නෙවෙයි මම. හරි කෝල් එක. හරි අයිසේ. ඕකේ. ඒනවා මන් දෙනවා. අනේ මල්ලි මේ නම්බරේට පොඩි කෝල් එකක් කරන් දෙන්න පුළුවන්ද? මිස් කෝල් එකක් තමයි. එයා ඒ පැත්තෙන් කෝල් එකක් ගත්තා. මිස් වුණා මම ගත්තා ඊට පස්සේ. ඔව් අපි වගේ මොකක් හරි මිස් කෝල් එකක් වෙච්ච කෙනා. මට මේකට පොඩි කෝල් එකක් ගන්න පුළුවන්ද? නගින්න ඉපර නගින්න. අනේ පොඩි ගත්තා. අනේ පුතේ මේකට පොඩි කෝල් එකක් ගන්න පුළුවන්ද? තරුණයෝ ඉන්නවා. ඔයාලා වගේ තරුණයන්ට තමයි අපි දේශනා කරන්නේ. ඔව්. ඔයාලට පැකේජ් එකක් දෙනවා අපි මේ අපේ දේශන වලට සම්බන්ධ වෙනකොට විතරම කෝල් ගන්න පුළුවන්. ඔව්. ඔබ වහන්සේ බයින්න බා මේ තරුණයෝ වැල නොකඩී එනවා. ඔව්. එන්න මලින් ඔව්. ඒක තමයි කියන්නේ. ඔබ වහන්සේ අපි ඒක කරමු. ඔව්. අනේ මාත්‍ය කවුරු හරි මට මේකට පොඩි කෝල් එකක් කරන් දෙනවද? මේකට මට කවුරු හරි පොඩි කෝල් එකක් කරන් දෙනවද? අනේ මට කවුරු හරි මේකට පොඩි කෝල් එකක් කරන් දෙනවද? ඔය නම්බරේට කියන්න. ඉන්නේ මරුණා කියලා. වහන්සේ පොඩ්ඩක් කොහොමද මේ කවුද? ඔව් පොඩ්ඩක්. අය පේන්නේ. පේන්නේ. මට සිරි මල්ලි. ඉතු මල්ලි. මේ හරිද? මල්ලි. මල්ලි නේද? සෙල්ෆි එකක්. මල්ලි ලයිව් ගහනවනේ. ඔව්. ලයිව් ගහන්න. ලයිව්. මල්ලි පොල්ල දාලා ගහන්න. පොල්ල දාලා. පොල්ල දාලා තියෙ. ලයිව්. මල්ලි මෙහෙන් ගන්න. මේ.
ඔබ වහන්සේ බලන්න මම දැන් අපේ පේජ් එකේ අප්ලෝඩ් කරනවා. ඔව්. YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. හරි හරි. ඕකේ. රයිට් රයිට්. ඕකේ. ඔය? ඔව්. අද අපි මේ කතා කරන්නේ ගාමිණී හත්තේටුගමගේ ශ්‍රී ලංකා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් එක්ක අද දවසේ අපිත් එක්ක කතා කරන්න ලොකු පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් මෙතනට මේ ඇවිල්ලා තියෙන මේ පුංචි පිරිසක් විතරයි මේ තිරයෙන් පිටුපස තව ගොඩක් කට්ටිය ඉන්නවනේ. රොෂාන් චමරු දෙන්න දැන් අපි අද වැඩසටහන නිමා කරන්න වෙලාව වෙවිලා. මොනවද ඉතින් ඉස්සරහට තියෙන වැඩ? ඒ වගේම තමයි මේ සැමරුම කියන්නේ තාමත් විශේෂයි. මේ සැමරුමත් එක්ක මොනවද කරන්න තියෙන්නේ? ඔව් ඒ කියන්නේ අපේ මේ සර්ගේ 10 වෙනි සැමරුම තියෙනවා මේ මාසේ සහ ලබන මාසේ අපි මේ දිගටම යොදා ගන්නවා. ඒකදී අපි නාට්‍ය කරනවා. ඊළඟට අපේ අර පෙරාදිනේ අපිට හිතවත් බොහොම මේ කතිකාචාර්යවරයෙක් ඉන්නවා කංචුකා ධර්මසිරි. එයා පොතක් එලි දක්වන වීදි නාට්‍ය ගැන. ඊට පස්සේ අපි ගාල්ලේ ෂෝ ඔව් අපිට තියෙන වැඩසටහන අපි මෙන්න නොවැම්බර් 9 වෙනිදා මේ රත්මලානි වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ හවුස් භාගයේ සාකච්ඡාවක් සහ පුංචි සැමරුම් දේශනයක් එක්ක අපි ඊළඟට 24 වෙනිදා මතුගම මීගහතැන්න කියන ගමේ ඒ මීගහතැන්න මෙරිල් කාර්යසම් විද්‍යාලයේ ඉස්සරහ තියෙන ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ සහ එතන ඉන්න තිලක් පුෂ්ප කුමාර කියලා ඔහු මේ ගීත ප්‍රකට ගීත රචකයෙක් සාහිත්‍යවේදී ඒ පිරිස එකතු වෙලා ඒගොල්ලෝ ලෑස්ති කරනවා සැමරුමක් සහ අපේ නාට්‍ය සංදර්ශනය ගාල්ලේ තව ඒ වගේ සැමරුමක් යනවා ගාලු නඩේ කියන වීදි නාට්‍ය කණ්ඩායමේ අපි එකතු වෙලා ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මූදු රංජිත් සිල්වා කියන්නේ රංජිත් සිල්වා කියන්නේ අපි කණ්ඩායමේ 96 වෙනකන් හිටපු ප්‍රබල සමාජිකයෙක්. ඔව් ඊට පස්සේ ගාල්ලේ ඉඳන් ගාලු නඩේ කියලා ඇත්තටම මේ අපේ වීදි නාට්‍ය අරමුණේ ඉඳමින් වීදි නාට්‍ය කරන වීදි නාට්‍ය කරුවේ. අපි දෙගොල්ලෝම එකතු වෙලා මහජන සංදර්ශනයක් සහ මේ අතුරුගම පිළිබඳ සැමරුමක් කරනවා. ඒකම මේ අපේ ආචාර්ය කංචුකා ධර්මසිරිගේ ඔහු ඒ අප ගැන ලියපු කණ්ඩායම සහ වීදි නාට්‍ය කලාව ගැන ලියපු න්‍යායාත්මකව ඔවුන් අඳුරගත්තු කාරණා සම්බන්ධයෙන් පොතක් එළි දක්වනවා. ඒක නම් 29 වෙනිදාට තමයි යොදාගෙන තියෙන්නේ කොළඹදී. ඉතින් ආසන්න වශයෙන් මේ කාරණා ටික සිද්ධ වෙනවා. ඒ අතර හදිසියෙම සමහරවිට හෙට කවුරු හරි කිව්වොත් අපිට මෙහෙම අවකාශයක් තියෙනවා නාට්‍ය පෙන්වමුද කියලා. අපි ටැග් ගාලා කතා කරලා යමු කියලා අපි යනවා. ඔව් ඒක එහෙමනේ අපිත් කතා කරා. අපි කියන්නේ අර සමන් කේකේ සමන් කුමාරයෙක් වෙලා කිව්වා වීදි නාට්‍ය කරුවා එයා තමන්ගේ දෙපයින් රංග භූමිය රැගෙන යනවා කියලා. ඉතින් අපිට යන තැනක අපි හිතුනොත් අපි අර සිහිපත් කරන්න අපි ජේෂ්ඨ සමාජිකයෙක් අමරවංශ සමරකෝන් ඔහු මේ ඉන්දියාවේ පිටත් වුණා වන්දනාව යන්න. ඔහු මේ හිටියොත් ඕන තැනක කියනවා මේ අපි මෙතන ෂෝ එකක් කරමු. ඉතින් සමහර වෙලාවට අපිට කරන්න සිද්ධ වෙනවා. අකමැති වුණත් අපි කරනවා. හැබැයි ඒ සංදර්ශන ඉවර වෙනකොට අපි මොහොම සතුටින් ඒක ඉවර කරනවා. ඇතරම මේ සතුට තමයි හැම දෙයකම මූලික කාරණේ බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි මේ හතරස් පය තුලදී අපි මේ විවිධ මාතෘකාවස්සේ කතා කරන්නේ. අද අපි මේ කතා කරේ වීදි නාට්‍ය සම්බන්ධයෙන්. අපි තව දවසක මේ පිළිබඳව කතා කරමු. තවත් ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න නේද? මේ පුංචි දෙයක් විතරයි. ඇතර මේක කියන්නේ මහා සාගරය වගේ නේද? අපි පොඩි තැනක් තමයි මේ තාමත් මේ අල්ලගෙන ඉන්නේ. සමහරවිට ඔබත් මේ අධ්‍යයනය කරනවා වෙන්න පුළුවන්. මේක ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් නේද චමල්? ඔව් ඒක ලොකු කාරණයක්. ලොකු කාරණයක්. හරි එහෙනම් ඉතින් බොහොම ස්තුතියි කතා කරලාට අපි කතා කරලා අද දවසේ පැමිණියාට අය දවසක මේ වගේම අපි මුණ ගැහෙමු කතා කරමු. එහෙනම් අපි ඔබට සුබ පතනවා මේ කටයුතු ඉතාමත්ම හොඳින් සාර්ථක වෙන්න. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි අපිට ආරාධනා කිරීම ගැන. එහෙනම් අපි යලිත් දවසක මුණ ගැහෙමු. ඔබේ ලක්කන්තු කතා නගිනේ නගිනේ ඔබේ ලක්කන්තු කතා නගිනේ නගිනේ සුලකට සතු කසා ඉගිලෙනවා සුලකට සතු කසා ඉගිලෙනවා නිල්ලාස කඩායත පිලි උඩුවා නිල්ලාස කඩායත පිලි උඩුවා වානයේ